ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමා ගරු කතානායකතුමනි විශේෂයෙන්ම රාජපක්ෂ ආණ්ඩුවේ 9 වෙනි අයවැය ලේඛනය තමයි මේ ඉදිරිපත් කරලා තිබෙන්නේ. යම් ආණ්ඩුවක අයවැය ලේඛන 9ක් ඉදිරිපත් කරනවා කියලා කියන්නේ ඒ ආණ්ඩුවේ ආර්ථික දිශානතිය පිළිබඳව ආර්ථිකයේ හොඳ නරක පිළිබඳව ඕනෑවටත් වඩා වැඩියෙන් මැන බැලීමට කිරා බැලීමට ප්‍රමාණවත් කාලය. දැන් මේ 9 වෙනි අයවැය ලේඛන ඉදිරිපත් කරනකොටත් මෙම අයවැය ලේඛනය මුළුමනින්ම හිස් ලියවිල්ලක් සහ පුස් දෙඩවිල්ලක් බවට පත් වෙලා තිබෙනවා. ඒ මොකද ගරු කතානායකතුමනි තව දුරටත් මේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛන තමන්ගේ ඉදිරි ආර්ථික චලනයන් හෝ තමන්ගේ ඉදිරි ආර්ථික අරමුණු සහ දැක්ම හෝ ඉදිරිපත් කරන්නක් නොවේ. මේ ආණ්ඩුව මෙතෙක් තිබුණේ අවිශ්වාසය සැකේ ගොඩනැගීමින් තිබුණේ ඉදිරිපත් කරනු ලබන මැතිවරණ ප්‍රකාශන පිළිබඳව. සාමාන්‍ය මැතිවරණ ප්‍රකාශනයක් ඉදිරිපත් කරනකොට ඒ මැතිවරණ ප්‍රකාශනයේ සියල්ල සිදු කරාවේ නැද්ද කියලා සැකයක් අවිශ්වාසයක් රටේ ජනතාව තුළ තිබෙනවා. මෑත කාලේ පාර්ලිමේන්තුව අසන ප්‍රශ්න වලදී ඉතා හොඳින් ඒක පැහැදිලි වෙනවා. නමුත් අපේ රටේ අයවැය ලේඛනය පිළිබඳ තිබුණා යම් ඊට වඩා ගැඹුරු ස්ථාවර අදහසක්. අයවැය ලේඛනයේ යමක් කිව්වොත් ඒ සිදුවනවායයි කියන විශ්වාසයක් තිබුණා. ඒ වගේම අයවැය ලේඛනයේ රටේ ආර්ථිකය පිළිබිඹු කරනවායයි ආර්ථිකයේ මුළු ආණ්ඩුවේ මුළු ආර්ථික උපාය මාර්ගය ආර්ථික දිශානතිය ආර්ථික චලනයන් මෙම අයවැය ලේඛනයේ තුලින් පෙන්눔 කරනවායයි කියන විශ්වාසයක් තිබුණා. නමුත් ගරු කතානායකතුමනි අවාසනාවන්ත තත්ත්වය තමයි තවදුරටත් අපේ රටේ අයවැය ලේඛනය මෙම ආර්ථිකයේ දිශානතිය පෙන්눔 කරන්නක් නොවේ. උදාහරණයකට ගත්තොත් මීට පෙර 2013 වසර සඳහා අයවැය ලේඛන ඉදිරිපත් කරා. නමුත් ඒ අයවැය ලේඛනයේදී සඳහන් නොවුණු කරුණු තමයි පහුගිය අවුරුද්දේ මේ පාර්ලිමේන්තුවට ආවේ. ඔබතුමාට මතක ඇති 2013 අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට ආණ්ඩුව විසින් ප්‍රකාශනපත් කරේ නෑ තමන් මේ රට සංචාරක කේන්ද්‍රයක් කරන්න යනවාය. සංචාරක කේන්ද්‍රයක් කරන්න යාමේදී මේ නටබුන් සහ වෘක්ෂලතා ආදී ස්වභාවික සම්පත් බැලීමට පමණක් නෙවෙයි සූදු කෙලීමට සංචාරක වෙනවා. එඳා සූදු කෙලීම වෙනින් සංචාරකයන්ට අවශ්‍ය වෙන පාරාදීසයක් අපේ රට තුළ නිර්මාණය කළ යුතුයි කියන අදහසක් අයවැය ලේඛනයෙන් ඉදිරිපත් කරේ නෑ. හැබැයි එසේ අයවැය ලේඛනයේ සූදු කෙලීමේ පාරාදීසයක් බවට සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා මෙම කුඩා දිවෙන පත් කරනවායි කියලා අදහසක් නොකියුවාට අයවැය ලේඛනයෙන් පසුව මොකද්ද කරේ? ලෝකේ ඉන්න සුප්‍රකට කැසිනෝ ජාවාරම්කරු ලංකාවට ගිහින් ඔවුන්ට විශාල ප්‍රමාණයක් බදු සහන ලබා දෙන්න තමුන්නාසලා කටයුතු කරමින් තිබුණා. ඒ නිසා අයවැය ලේඛනයේ කියන දේ අයවැය ලේඛනයෙන් පසුව කරන දේ අතර විශාල වෙනස්කම් තිබෙනවා. ඒ වගේම තමයි විදුලි බිල වැඩි වී. ගරු කතානායකතුමනි ගියවර අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට කිව්වේ නැහැ විදුලි බල මණ්ඩලය ඉස්සා අස්ථාවර තත්වයක තිබෙනවා. මේ විදුලි පාරිභෝගිකයන් දරාගත යුතුයි. ඒ නිසා විදුලි පාරිභෝගිකයන් මත මේ බරපතනවායයි කියන අදහසක් ඉදිරිපත් කරේ නැහැ. හැබැයි එසේ අදහසක් ඉදිරිපත් නොකොට ලංකා ඉතිහාසයේ වැඩිම අනුපාතයකින් සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා විදුලි බිලට බලපාන අතිශය අහිතකර කරුණු ගණනාවක් තමුන්නාසලා ක්‍රියාත්මක කරා. එයින් පෙන්눔 කරන්නේ තන් කවරක්වත් නෙවෙයි මේ රටේ ආර්ථිකයේ දිශානතිය ආර්ථිකයේ දැක්ම ආර්ථික ඉදිරි ගමන මේ අයවැය ලේඛන වලින් පෙන්වන්නේ නැහැ. ඒ නිසා රටේ සැබෑ ආර්ථික වමනාවන් සැබෑ ආර්ථික දිශානතිය සහ අරමුණු පෙන්눔 කරන්නේ අයවැය ලේඛනයෙන් පිටත. ඒ වගේම ගරු කතානායකතුමනි මීට පෙර අයවැය ලේඛනයෙන් කිව්ව මට මතකයි රාජ්‍ය සේවකයන්ගේ ඇති වී තිබෙන වැටුප් සංශෝධනයන් ඉදිරිපත් කිරීම වෙනුවෙන් වැටුප් කොමිසමක් පත් කරනවා කියලා කිව්වා 2013 අයවැය ලේඛන ඉදිරිපත් කරමින් ගරු ජනාධිපතිතුමා. කම්කරු නායකයන් හිමිට කටයුතු කරපු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ඒ පිළිබඳ මා හඬහැර පාමින් මේසෙට තට්ටු කරා. හැබැයි මෙවර අයවැය ලේඛනයෙන් ඉදිරිපත් කළ යුතු තිබුණේ ඒ වැටුප් කොමිසම විසින් මේ ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා තවත් ඉදිරියට අපි යනවායි කියන එකයි මේ අයවැය ලේඛනයෙන් ආ යුතු තිබුණේ. හැබැයි මේ අයවැය ලේඛනයෙන් සුපුරුදු අඬහැරේ වැටුප් කොමිසමක් නැවත පිහිටවනවා කියලා. ඉතින් ගරු මුදල් අමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවට 2013 අයවැය ලේඛන ඉදිරිපත් කළත් කරන ප්‍රකාශයම නම් 2014 ඉදිරිපත් කරන්නේ මේ අයවැය ලේඛන පුස්ලියවිලි නෙවෙයිද? හිස් දෙඩවිලි නෙවෙයිද? ඒ විතරක් නෙමෙයි ගරු කතානායකතුමනි. ගිය සැරේ අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට කිව්වා අපේ රටේ වී නිෂ්පාදනයේ අතිරික්තයක් තිබෙනවා.
මේ වීස නිෂ්පාදනයේ අතිරික්තය ඔවුන් සැලසුම් කරනවා කිව්වා සහල් අපනයන කලාප ගොඩනගන්න. ගැන අපේ රටේ සහල් අතිරික්තයක් නිෂ්පාදනය කරමින් තිබෙනවා. ඒ නිසා අපි විදේශ වෙළඳපොළ කරා අපේ සහල් අපනයනයෙන් ගෙන අපනයන කළ යුතුයි. ඒ සඳහා සහල් අපනයන ගම්මාන පිහිටවනවා කිව්වා. තමුන්නාසලා කිව්වනේ. කුෂිකර්ම අමාත්‍යතුමා මේ පිළිබඳව විශාල උද්‍යෝගයෙන් Tamanගේ කාරක සභා විවාදෙදි පැහැදිලි කරා. හැබැයි මොකද්ද සිද්ධ වුනේ? දැන් මේ ආණ්ඩුව මෙවර කියන්න අපි සහල් අපනයන ගම්මාන මෙච්චර පිහිටෙව්වා. ඒ අරමුණු කරගෙන අපි සහල් මෙච්චර ප්‍රමාණයක් අපනයන කරන්න සමත් වුණා කියලා නෑ. මේ සැරේ මොකද්ද කියන්නේ? මේ සැරේ කියනවා සහල් අතිරික්තයක් තිබෙනවා. අතිරික්ත සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 50000 ලෝක ආහාර සංවිධානයට අපි පරිත්‍යාග කරනවා කියලා. දැන් තමුන්නාසලගේ සහල් අපනයන කලාප වලට මොකද්ද උනේ? දැන් සහල් අපනයන කලාප බිඳ වැටිලාද? ඒවා මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන පුස් ලියවිලි නෙමෙයිද? පුස් දෙඩවිලි නෙවෙයිද? ඒවා පුස් දෙඩවිලි බවට පත් වෙලා තිබෙනවා. මෙවර ඉදිරිපත් කරන්න පටන් අරගෙන තිබෙනවා. අයවැය ලේඛනයෙන් හාල් මෙට්‍රික් ටොන් 50000 සුළුපටු ප්‍රමාණයක් නෙවෙයි. ලෝක ආහාර සංවිධානයට අපි පරිත්‍යාග කරනවා කියලා. ඊළඟ ගියවර අයවැය ලේඛනයෙන් තමුන්නාසලා කිව්වා පාසල් යන දරුවන්ට සපත්තු දෝඩුවක් ලබා දෙනවායි කියලා. සමහර ඇමතිවරු මන්ත්‍රීවරු විශාල ලෙස හීනමවන්නේ නැති පාර්ලිමේ තමන්ගේ ගමේ ආසන්න පාසලේ තමන්ගේ ආසනේ පාසලේ සපත්තු බෙදා දෙන විට එම සපත්තු බෙදා දෙන උත්සවයට ගිහිල්ලා මහා කතාවක් කිරීම පිළිබඳ සුන්දර සීන දකින්නේ. සපත්තු ජෝඩුවක් විතරක් නෙවෙයි ජෝඩු දෙකක් දෙනවා කිව්වා මාස 6න් හැට. දැන් මොකද්ද වෙලා තිබෙන්නේ? එවැනි කිසිදු සපත්තු ජෝඩුවක් ලබා දීලා නැහැ මේ 2013 අගභාගයේ. දැන් ඒ නිසා මේ අයවැය ලේඛනේ පුස් දෙඩවිලි නෙවෙයිද? හිස් ලියවිලි නෙවෙයිද කියලා මම තමුන්නාසලගෙන් දැනගන්න කැමතියි. ඒ වගේම මීට කලින් තමුන්නාසලා කිව්වා ගිය අයවැය ලේඛන ඉදිරිපත් කළ කිව්වා රබර් පැල නොමිලේ ලබා දෙනවා කිව්වා. රබර් වෙළඳපොළ ව්‍යාප්ත වෙලා තිබෙනවා. ලෝකේ රබර් ලිල්ලුම වැඩි වෙලා තිබෙනවා. ඒ නිසා අපි රබර් සැකසුම් ගම්මාන ගොඩනැගීම වෙනුවෙන් රබර් පැල නොමිලේ ලබා දෙනවා කිව්වා. මට කියන්න එක තැනක නොමිලේ ලබා දීපු තැනක් මීරිගම ප්‍රදේශයේ තිබෙන රබර් පැල මිලදී ගැනීම ස්ථානයේ ගොවින් ගිල මිලදී ගත්තා. නොමිල දුන්නේ නැහැ සල්ලි වලට දුන්නේ. ඒ නිසා තමුන්නාසලගේ අයවැය ලේඛන හිස් දිඩිවිලි පුස් ලියවිලි බවට පත් වෙලා තිබෙනවා. ඊට කලින් තමුන්නාසලා කිව්වා රජයේ කිසිදු ඉඩමක් විකුණන්නේ නැහැ කියලා. මම දැක්ක ඊයේ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රීතුමා අමතුමා අභියෝග කරා ඉඩමක් විකුණන නම් කියන්න කියලා. සැංගිලා වික්කා. මතක තමයි සැංගිලා කම්පැනි එකට ගාලු මුදර පිටිය ඉදිරිපිට ලංකාවේ ඉතාමත් වටිනා මනරම් භූමිය කොළඹ නගරයේ කේන්දරයෙන් අක්කර 10ක් වික්කා. අනිත් ඒවා තමුන්නාසලා 99 අවුරුද්දට බදු දෙනවා. කල්පිටියේ දූපත් 16න් 14ක්. කල්පිටියේ දූපත් වලින් 16න් 14ක් 99 අවුරුද්දට බදු දුන්නා. ගරු කතානායකතුමනි සාමාන්‍ය දීවරයන්. ඔවුන් ඒ දූපත් වල සංක්‍රමණික දීවරයන් හිට දීවර රස්සාව කරා. තමන්ගේ ගමේ ඉඳන් ගිහලා සති දෙක තුන නතර වෙලා ඒ දූපතේ ඉඳලා මාළු ටික අල්ලගෙන ඔවුන් ආවා. ඉතින් අද මොකද වෙලා තිබෙන්නේ? ඒ සංක්‍රමණික දූපතර වලට ඒ සාම්ප්‍රදායික දීවරයන්ට යන්න බෑ අද කල්පිටි. ඉතින් අයිතිය කාගේද? වික්කද නැද්ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. අද ඒක අයිතිය ලංකාවේ දීවරයන්ගේ නෙවෙයි. අද ඒක අයිතිය බවට පත් වෙලා තිබෙන්නේ ඉන්දියානු සමාගම්, සමහරව බෙල්ජියම් සමාගම්. මේ සමාගම් වලට තමයි තමුන්නාන්සලා මේ දූපත් සමූහය දීලා තිබෙන්නේ 99 අවුරුද්ද බද්දට කරු කතානායකතුමනි. අවුරුදු 99ක් කියලා කියන්නේ මේ 2013. ඒ කියන්නේ 2112 වෙනකන් කවුද ඉන්නේ? දීපු බව කවුද දන්නේ? 2112 වෙනකන් ලෝකෙ මොනතරම් පරිවර්තනය වෙනවද? එතකොට ඉඩම් ඕනද නැද්ද කියන එක වැදගත්ම නේ. මොන පරිවර්තනය මේද 2012 වෙනකොට? ඉතින් 2012 වෙනකොට ඉඩම් සින්නක් කරව දෙනවා කියන්නේ ඒක බදු දෙනවයි කියන්නේ ඒක තමයි වික්ක කියන්නේ. 2112 වෙනකොට. දැන් තමුන්නාන්සලා කවුරු හරි ඉඳලා ඉඩමෙන් ඉඩම හොයලා ගිහිල්ලා 2112 මේක 99 අවුරුද්දට බදු දුන්නේ දැන් අපිට දෙන්න කියලා කෙනෙක් ඉතුරු වෙනවද මෙතන? මේ පාර්ලිමේන්තුව කවුරුත් නැහැ. අමුණුගම ඇමතුමා කොහොමත් නැහැ. නැද්ද? ඉතින් කල්පනා කරලා බලන්නකො. ඉතින් මේ තමුන්නාන්සලා හිස් දෙඩවිලි පුස්ලියවිලි තමයි මේ අයවැය ලේඛන බවට පත් කරලා තිබෙන්නේ. ඒ විතරක් නෙවෙයි. මෙම අයවැය ලේඛනේ සුන්දරම වැකිය මොකද්ද? ගොවි ජනතාවට ගොවි විශ්‍රාමයටපත් දෙනවා. දැන් ගරු කතානායකතුමනි ගොවි ජනතාවට ගොවි විශ්‍රාමයටපත් දුන්නා. මේක අලුත් එකක් නෙවෙයි. ඔබතුමාත් මතක ඇති කුෂිකර්ම අමාත්‍යවරයා හැටියට කටයුතු කරනකොට කුෂි රක්ෂණ මණ්ඩලය ඔබතුමා අමාත්‍යාංශයට තිබුණේ. හැබැයි ඒක පසුගිය කාලයක මුදල් අමාත්‍යාංශයට පවරගත්තා. ඒක කුෂිකර්ම අමාත්‍යාංශයට නෙමෙයි දැන් පාලනය කරන්නේ ගරු ජනාධිපතිතුමා යටතේ මුදල් අමාත්‍යාංශය යටතේ. එතකොට අපේ රටේ ගොවීන් 9,52,000ක්
මෙම ගොවි විශ්‍රාම වැටුපට දායක වෙලා හිටියා. ඒ වගේම ගොවීන් 92000ක් ගොවි විශ්‍රාම වැටුපේ ප්‍රතිලාභ ලබා ගනිමින් හිටියා. හැබැයි මීට අවුරුදු 2කට පෙර ගොවි විශ්‍රාම වැටුප මුළුමනින්ම නතර කරා. ඒ නිසා ගොවීන් 92000කට අවුරුදු 2ක් මුළුල්ලේ ගොවි විශ්‍රාම වැටුප ලැබිලා නැහැ. ඒ වගේ මේ අවුරුදු දෙකක කාලය තුල ගොවි විශ්‍රාම වැටුප ලබා ගැනීම වෙනුවෙන් අවුරුදු 60 සම්පූර්ණ කරගත්තු ගොවීන් 50000ක් ඉන්නවා. දැන් ගොවි විශ්‍රාම වැටුපේ තත්ත්වය මොකද්ද? 92000ක් ගොවි විශ්‍රාම වැටුප ලබා ගැනීමෙන් හිටියා. 50000ක් ගොවි විශ්‍රාම වැටුප ලබා ගන්න සුදුසුකම් ලැබුවා. දැන් මොකද්ද වෙලා තිබෙන්නේ? අවුරුදු දෙකකට ආසන්න කාලයක් මේ කිසියෙකුට ප්‍රධානයෙන් හම්බ වෙලා නැහැ. ඔවුන්ගේ හිග වැටුප ගෙවීමෙන් විතරක් ගරු කතානායකතුමනි ගොවි විශ්‍රාම වැටුපට දායක වෙච්ච පිරිස්ගේ හිග වැටුප ගෙවීමට විතරක් කෝටි 215ක් වුණා. මිලියන 2150ක් අවශ්‍යයි. එතකොට දැන් මේ අයවැය ලේඛනේ වෙන් කරන්නේ කීයද? කෝටි 100යි මිලියන 1000යි. ඒ කියන්නේ මේ අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට ආණ්ඩුව පැත්තෙන් දීලා තියෙන සංඥාව තමයි හිග වැටුපට කෝටි 215ක් අවශ්‍ය වුණාට වෙන් කරන්නේ කෝටි 100යි. ඒ කියන්නේ හිග වැටුප දෙන්නෙත් නැහැ. මේකට තමුනාසල අඬහැර මේ මේස වලට තට්ටු කර කර උඩපැනපැන නැටුවි. ගොවි ජනතාවගේ හිග වැටුපට කෝටි 215ක් වුණා. වෙන් කරලා තියෙන කෝටි 100යි. හැබැයි මිහින්නෑයකට යාලංකයකට විකුණන වෙන් කරනවා කෝටි 2600. ඇයි මස්සිනා ඉන්න නිසාද? අපි තමුන්වහන්සේ ළඟ දැනගන්න. යාලංකයකයි මිහින්නෑයකයි පාවිච්චි කරන්නේ මේ රටේ ජනතාවගෙන් 100%ක් පාවිච්චි කරන්නේ නේ. 100%ක් මේ රටේ ජනතාව යාලංකයක උපයෝග කරගන්නේ නේ. හැබැයි 100%ක් උපයෝග නොකොට ගන්නා ගුවන් සමාගමට තමුන්වහන්සේලා කෝටි 2600ක් වෙන් කරනකොට මිලියන 26000ක් වෙන් කරනකොට තමුන්වහන්සේලා ගොවි ජනතාවට වෙන් කරන්නේ කෝටි 100යි. ඒ නිසා මුළු විශ්‍රාම වැටුප ලබා දෙන්නේ නැහැ හිග වැටුප. ඒ විතරක් නෙවෙයි. මේක අරුම පුදුම වැඩේ තමයි ගරු කතානායකතුමනි ගොවි විශ්‍රාම වැටුප ලබා දෙන වයස 60 ඉඳන් 63 දක්වා වැඩි කරා. 60 ඉඳන් 63 දක්වා වැඩි කරා. ඉස්සර මොකද වෙන්නේ? ඉස්සර 60 වෙනකොට ගොවියට විශ්‍රාම වැටුප හම්බ වෙනවා. එතකොට විශ්‍රාම වැටුප පරමුදලෙන් ගොවියට හම්බ වෙනවා. දැන් 60 වෙනකොට ගොවිය ආණ්ඩුවට දෙනවා 63 වෙනකම්. දැන් අන්තිමට යෝජනාව මොකක්ද? ගොවි විශ්‍රාම වැටුප තිබුණා නම් ගොවියාට 60 වෙනකොට ගොවි විශ්‍රාම වැටුප හම්බ වෙනවා. 63 වෙනකොට 63 වෙනකන් ගොවිය ආණ්ඩුවට දෙන්න ඕන. ඒ නිසා තමුන්වහන්සේලාගේ යෝජනාව ගොවියට දෙන්න නෙවෙයි ගොවියන්ගෙන් ගන්න තව අවුරුදු 3ක්. තව කොහොමද ජනාධිපතිතුමාට නිල වශයෙන් අවුරුදු 3යි තියෙන්නේ. නිල වශයෙන් මන් දන්නේ නැහැ පස්සේ මොනව කරගනීද කියලා. නිල වශයෙන් අවුරුදු 3නේ ඉන්නේ. දැන් එතුමගේ අයවැය ලේඛනයේ සැලැස්ම තමයි නිල වශයෙන් Tamanට ඉන්න තිබෙන අවුරුදු 3 ගොවීන්ගෙන් ගන්නවා. දෙනව නෙවෙයි. දෙන්නේ 63 වුණාම. ගරු කතානායකතුමනි ඉස්සර 60 වෙනකොට ගොවියට හම්බ වෙනවා. දැන් 63 වෙනකන් ගොවියා ගෙවන්න ඕන. ඔන්න අයවැය යෝජනාව. ඒකට තමයි තමුන්වහන්සේලා මේස වලට තඩි බබා විශාල සතුට සොම්නස ප්‍රකාශයට පත් කරේ. ඊළඟ ගරු කතානායකතුමනි මේ වැටුප් වැඩිවීම 1200. මේ 1200 දීමනාව කිසිසේත්ම සාධාරණ දීමනාවක් නෙවෙයි. විශේෂයෙන්ම දැන් ගත්තොත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලය ඇතුළත පවුලක ජීවන වියදම දැන් 49300යි මහින්ද මහත්තයා බලයට එනකොට 25344යි. එතකොට බඩු පවුල් 4කින් ජීවත් යුතු පවුලකට වර්තමාන ආණ්ඩුවේ පාලන කාලය ඇතුළතම වැඩි වෙලා තිබෙනවා 23956ක්. මතක තබා ගන්න. තමුන්වහන්සේලා බලයට එනකොට 25344යි දැන් 49300යි. ඒ නිසා මේ කාලය ඇතුළත බඩු මල්ලේ වටිනාකම 4 දෙනෙකු යුත් පවුලකට ජීවත් වීම සඳහා ගෙවිය යුතු මුදල වැඩි වෙලා තිබෙනවා 23956කින්. හැබැයි මේ 23956න් තමුන්වහන්සේලා විවිධ අවස්ථාවලදී දීමනාවන් හැටියට එකතු කරලා තිබෙනවා රුපියල් 8359. මේ සැර එකතු කරපු 1200ත් එක්ක 8359ක් එකතු කරලා තිබෙනවා. එතකොට 23959කින් ජීවන වියදම ඉහළ ගියා. හැබැයි තමුන්වහන්සේලා එකතු කරලා තිබෙන 8359. ඒකෙන් දැන් වෙලා තියෙන දේ තමයි තවත් 15596ක හිගියක් තිබෙනවා. මේ 2005 පවත්වාගෙන ගියපු ජීවන රටාව අලුත් ජීවන රටාවක් නෙවෙයි ගරු කතානායකතුමනි. 2005 යමෙක් පවත්වාගෙන ගියපු ජීවන රටාව ඒ ආකාරයෙන් අද පවත්වාගෙන යන්න නම් 15596ක වැටුප් වැඩිවීමක් ඕන. එයි
4 දෙනෙක් යුත් පවුලකගේ වියදම 25000 ගන්නකින් වැඩි වෙලා තිබෙනවා. 8000 ගන්නක් තමයි තමුන්නාන්සලා ගෙවලා තිබෙන්නේ. ඒ නිසා අවශ්‍ය වෙලා තිබෙනවා 15596. ඒ නිසා මේ වැටුප් වැඩි කිරීමත් ප්‍රෝඩා බවට තමයි පත් වෙලා තිබෙන්නේ. ඊළඟ ගරු කතානායකතුමනි විශේෂයෙන්ම දැන් මේ ආර්ථික වර්ධන වේගය පිළිබඳ කියන කතාව. දැන් ගරු අමාත්‍යතුමාලා දිගින් දිගටම ගෙන අපි විශාල ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරන් තිබෙනවා කියලා. 2003 2018 ඒ කියන්නේ යුද වකවානුව. යුද්ධෙ තිබෙන වකවානුවේ සාමාන්‍යගේ ගත්තොත් අපි ආර්ථික වර්ධන වේගය අත්පත් කරන් තිබෙනවා 6.34. කියන්නේ ඒ යුද්ධයේ අවුරුදු ඒ කියන්නේ 2003 ඉඳන් 2018 දක්වා ඒ අවුරුදු 5 බැලුවොත් ඒ අවුරුදු 5 සාමාන්‍ය වශයෙන් අපි අත්පත් කරගෙන තිබෙන ආර්ථික වර්ධන වේගය 6.34. 2003 2008 යුද්ධය අවසන් වුණාට පසු 2010 8.02ක් අත්පත් කරන් තිබෙනවා. 2011 8.25ක් අත්පත් කරන් තිබෙනවා. 2012 6.41කට අඩු වෙලා තිබෙනවා. ඒ කියන්නේ මොකද්ද? යුද්ධයේ පැවතුණු කාලයට සමාන ආර්ථික වර්ධන වේගයක් තමයි 2012 දී අත්පත් කරන් තිබෙන්නේ. ඒයි ගරු කතානායකතුමනි මේ ආර්ථික වර්ධන වේගය පෙන්වන්නේ බුබුලක්. මේ අපේ රටේ ඇත්ත වත්කම් හෝ ඇත්ත නිෂ්පාදනය වැඩි කිරීමෙන් අත්පත් කර ගන්නා ලද ආර්ථික වෘද්ධියක් නෙවෙයි. මේ මවාපාන ලද බුබුලක් මේ තිබෙන්නේ. මේ බුබුල පුපුරන මතක තබා ගන්න. මේ ඇත්ත ආර්ථික ඇත්ත රට තුළ වත්කම් නිෂ්පාදනය වෙලා නැහැ. ගරු කතානායකතුමනි 2010 2011 මේ ආර්ථික වර්ධන වේගයට ප්‍රධාන ලෙස බලපෑවේ ආනයන වෙළඳාමේ ඇති වී තිබෙන වෙනස් වීම. ගරු කතානායකතුමා උදාහරණයකට ගත්තොත් ආනයන වෙළඳාම විසින් ඇති කරලා තිබෙන බලපෑම මේ ආර්ථික වර්ධන වේගයට වැඩි බලපෑමක් ඇති කරලා තිබෙනවා. විශේෂයෙන්ම ආනයන වැඩිවීම බැලුවොත් මේ ආර්ථික වර්ධන වේගයේ වැඩිම පංගුව නියෝජනය කරමින් තිබෙන්නේ මේ ආනයන වැඩි කිරීම හරහා. එසේ නැතුව ඇත්ත ආර්ථික වත්කම් නිෂ්පාදනය කර ගැනීම හරහා නෙවෙයි මෙම තත්ත්වය ඇති වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම ගත්තොත් 2010 2011 යන වසර දෙක තුල ආනයන වර්ධන වේගයේ පිළිවෙලින් 32ක් හා 51ක් වෙන ඉහළ අගයක් ගත්තා. 2010 ආනයන වල වර්ධනය 32ක් වුණා. 2011 දී 51ක් වෙන ඉතා ඉහළ අගයක් ගන්නලදී. මේ කාලවකවානුව තුල අපනයන වර්ධනය ඉතා මන්දගාමී වූ අතර මෙම හේතුව නිසාම 2011 අවසාන විට ශ්‍රී ලංකාවේ වෙළඳ පරතරය දලදේශීය නිෂ්පාදිතයෙන් 14.4ක් වෙන ඉතා ඉහළ අගයක් ගත්තා. එතකොට මොකද වෙලා තිබුණේ? මේ ආර්ථික වර්ධන වේගය තමුන්නාසලා අත්පත් කරගන්න මේ ආනයන විශේෂයෙන්ම මේකේ ප්‍රධාන කොටස් තුනක් මේකට සපේනවා ආනයන වෙළඳාම ප්‍රවාහනය සහ ඉදිකිරීම. මේ ශේෂ්ත්‍ර තුනෙන් තමයි මේ ආනයන වර්ධනය මේ ආර්ථික වර්ධනය අත්පත් කරන් තිබෙන්නේ. රට තුල සැබෑ වත්කම් නිර්මාණය කරලා නෙවෙයි. උදාහරණයක් ගත්තොත් අපි සැමන්ටින් එකක් ගේනවා. සැමන්ටින් එකක් ගෙනලා බදුත් එකතු කරලා සැමන්ටින් එකේ මිල රුපියල් 100ක් වුණාම සැමන්ටින් එක රුපියල් 120ට වික්කහම මෙන්න මේ රුපියල් 20 තමුන්නාන්සලා ගණනය කරනවා රටේ දල ජාතක නිෂ්පාදිත එකතුවක් හැටියට. වෙළඳාමෙන් එකතු ඒ සේවාවෙන් එකතු කරන ලද ප්‍රතිශතයක් හැටියට. ආර්ථික වර්ධන වේගයට වැඩිම පංගුව දායකත්වය සපයලා තිබෙන සේවා වර්ධනය. සේවා වර්ධනයට වැඩිම පංගුව දායකත්වය සපයලා තිබෙන ආනයන වර්ධනය. ආනයන වර්ධනයෙන් කියලා කියන්නේ ගරු කතානායකතුමනි මුදල් මැවීම. ඒක ඇත්ත නිෂ්පාදනයක් නෙවෙයි. නිෂ්පාදනයට සරලස වත්කම් නිර්මාණය කිරීමක් නෙවෙයි. නිෂ්පාදනයට සාපේක්ෂව වත්කම් ගොඩනැගීමක් නෙවෙයි. මෙතන සිදුවෙමින් තිබෙන මොකද්ද? ආනයන වෙළඳාම හරහා මුදල් මැවීම බුබුලක්. එනිසා තමුන්නාන්සලා මේ දොඩවන ආර්ථික වර්ධන වේගය සැබෑ ආර්ථික වර්ධන වේගයක් නෙවෙයි. මේක ඇවිල්ලා ආර්ථික බුබුලක්. මවන ලද ආර්ථික වර්ධන වේගයක් මේ තිබෙන්නේ. මේක සැබෑ ආර්ථික වර්ධන වේගයක් නෙවෙයි. ඊළඟ මෙතුමලා විශේෂයෙන්ම දැන් සාකච්ඡාවට බඳුන් කරන්නේ අයවැය හිගිය. මම දැක්කා ගරු හර්ෂමතුමත් මේක පෙන්වු කරා. දැන් මීට කලින් 2006 මේ පාර්ලිමේන්තුවට අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට ගෞරව මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වා අයවැය හිගිය පිළිබඳ අපි සැලකිල්ලක් කරන්නේ නැහැ. අපි ජනතාවගේ උවමනාවන් වෙනුවෙන් වියදම් කරන රජයක්. මෙතෙක් තිබුණු රජ හැම රජයක්ම අනුගමනය කරමින් තිබුණේ ලිබරල් ධනවාදී ආර්ථිකය. ඒ ලිබරල් ධනවාදී ආර්ථිකයේ මූලික ලක්ෂණයක් තමයි අයවැය පරතරය අඩු කිරීම සඳහා කරන යෝජනාවන්. මම මුළුමනින්ම ලිබරල් ධනවාදය ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයෙක් හැටියට වියදම් ජනතාවගේ වියදම් කප්පාදු කරන්න අපි කිසිසේත්ම මැදිහත් වෙන්නේ නැහැ. ජනතාවගේ වියදම් කප්පාදු කරලා අපි අයවැය හිගය අඩු කරලා පෙන්වන්නේ නැහැ කියන. ඔක තමයි
2006 අයවැය කතාව බලන්න. මේක තමයි ආර්ථික දර්ශනය ඇතුළේ තුමා කිව්වේ. හැබැයි දැන් ආර්ථික දර්ශනය කරන් තියෙන්නේ මොකද්ද? දැන් ආර්ථික දර්ශනය තමුන්නාසලගේ අයවැය පරතරය අඩු කිරීම. මා දැක්ක ජනාධිපතිතුමා අවස්ථා ගණනාවකදීම අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට අපි අයවැය හිගේ මේ දක්වා අඩු කරන්න සමත් වෙනවා කියලා පොඩි පාපොච්චාර පොඩි එක ඉතාමත් වටිනා අදහසක් හැටියට ඉදිරිපත් කරමින් තිබෙනවා. ඇත්තට මේක තමයි ලිබරල් ධනවාදයේ මූලික ලක්ෂණය කරු කතානායකතුමනි දැන්. තව දුරටත් ජාත්‍යන්තර මූල්‍ය හරමුදල හෝ ලෝක බැංකුව හෝ පෞද්ගලීකරණය කරන්න කියලා කියන්නේ නැහැ. මෑත කාලේ කොහෙවත් මේ අසල්වැසි කිසිදු රටක පෞද්ගලීකරණය කරන්න කියන එක තව දුරටත් ජාත්‍යන්තර මූල්‍ය හරමුදල හෝ ලෝක බැංකුවේ වට්ටෝරුව නෙවෙයි. මට කියන්න ලංකාවේ පමණක් නෙවෙයි. වෙන කොහෙවත් විකුණලත් නැහැ මේ කාලේ. මේ විකිණීම පිළිබඳ සංකල්පය ආවේ 1980 දශකයේ ආරම්භයත් එක්ක රේගන් වාදය හා තැචර් වාදය හරහා. ඔවුන් තමයි විවෘත වෙළඳපොළ විවෘත කරන්නත් රාජ්‍ය පංගුව වෙළඳපොළේ අඩු කිරීමත් පිළිබඳ දැක්මක් ඉදිරිපත් කරේ. ඒ අනුව තමයි පෞද්ගලීකරණය කියන එක අපි වෙන රටවල් වලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ කොන්දේසි සහ නියෝගයන් හරහා ඒ කොන්දේසි සහ නියෝගයන් අනුව කටයුතු කරන ආණ්ඩු පිහිටවීම හරහා මේ පෞද්ගලීකරණ කියන සංකල්පය අපේ රට තුළ පළපදියම් වුණේ. හැබැයි දැන් ලෝකෙ කොහෙවත් විකුණන්න කියන්නේ නැහැ. මට කියන්න කොහෙද වික්කේ කියලා. විකුණන්න කොහෙවත් දැන් කියන්නේ නැහැ. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි ලෝක බැංකුවයි විකුණන්න කියන සංකල්පය අත්හැරලා තිබෙන්නේ. දැන් කියන්නේ මොකද්ද? දැන් ගරු කතානායකතුමනි අයවැය පරතරය අඩු කරන්න. මේක තමයි දැන් කියන්නේ. දැන් වෙන මොකුත් නැහැ අයවැය පරතරය අඩු කරන්න. විදුලි බල මණ්ඩලය තමුන්නාසලා ගාව තියෙනවද නැද්ද? ඒක ඒගොල්ලන්ට අදාළ නැහැ. තෙල් සංස්ථාව තමුන්නාසලා ගාව තියෙනවද නැද්ද? ඒක දැන් තමුන් අදාළ නැහැ. දැන් විදුලි බල මණ්ඩලයට යන වියදම් නිෂ්පාදන වියදමට අනුව ඒකකයක් ගලප්පලා ඒක වියදම් ටික හොයාගන්න. ඕකනේ කියන්නේ. තෙල් සංස්ථාවට යන වියදම බලලා ඒ වියදමට අනුව ඒකකයක් ගලපන්න, තෙල් ලීටරයක් ගලපන්න, විදුලි ඒකකයක් ගලපන්න. ඕක තමයි දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කියන්නේ. ආයතනයේ කාගාව තියෙනවද කියන එක නෙමෙයි වැදගත්. ඒ ආයතනය තුලින් දුවන්න හොයාගන්න. විදුලි බල මණ්ඩලයේ මුළු වියදම හොයලා නිෂ්පාදනය කරන විදුලි ඒකක ගන්න බලලා එක නිෂ්පාදන පිරිවැය ගණනය කරන්න ඒ ගණනයට අනුව විදුලිය දෙන්න. ඕකයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ. ඒක තමයි තමුන්නාසලා කරේ. විදුලි බල මණ්ඩලයේ විදුලි බිල වැඩි කරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වේ ඒක තමයි. බෑ මොහොතක් නම් දෙන්න බෑ කාලේ ඔබතුමාගෙන් ගන්න ඕන. ඔබතුමා මෙහෙමනේ හොටකින් චීනයේ ඇවිල්ලා ගරු කතානායකතුමනි මුළු ආර්ථිකෙම රාජ්‍ය ඒකාධිකාරීත්වයක් මත මෙහෙමන එක. ඔවුන් ලිහිල් කරමින් ඉන්නවා. ඒක හරි ඔවුන් ලිහිල් කරමින් ඉන්නවා. මම අහන්නේ මෑත කාලේ පසුගාමි ධනවාදී රටවල් වල මැලේසියාවේ දකුණු කොරියාවේ සිංගප්පූරුවේ ඉන්දුනීසියාවේ මේ කිසිදු රාජ්‍යයක පෞද්ගලීකරණය වෙන්නේ නැහැ. චීනය වෙන නෑ හරි දැන් චීනයේ ගරු කතානායකතුමා ආර්ථිකය මුළුමනින්ම රාජ්‍ය මැදිහත් වෙමින් ආර්ථික මේවෙමින් හිටිය ලෝකයේ ඇති වී තිබෙන වෙනස් වීම සමාජවාදී කඳවුරේ බිඳ වැටීම හුදකලා සමාජවාදී රාජ්‍යයක් පැවතීමේ තිබෙන දුෂ්කරතා ඒ තිබෙන අභියෝගයන් ඒ ඔක්කොම සැලකෙන් ලක් කරමින් ඔවුන්ගේ වෙළඳපොළ යම් ප්‍රමාණයක් ලිහිල් කරමින් ඉන්නවා. හැබැයි ගරු කතානායකතුමනි දැන් ගරු කතානායකතුමනි ප්‍රධාන ප්‍රශ්නේ තමයි දැන් මේගොල්ලෝ කියන්නේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පදයට නටන්නේ නැහැ කියලානේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පදයට නටන්නේ නැහැ කියන ප්‍රධාන තර්කය තමයි විකුණන්නේ නැහැ කියන එක. හැබැයි දැන් ලෝකේ කොහටවත් විකුණන්න කියන්නේ නැහැ. දැන් කියන්නේ අයවැය පරතරය අඩු කරගන්න. විදුලි බල මණ්ඩලයේ කාගාවද තියෙන තෙල් සංස්ථාව කාගාවද තියෙනක වැදගත් නැහැ. තෙල් සංස්ථාවේ වියදම් තෙල් සංස්ථාවෙන් හොයාගන්න. විදුලි බල මණ්ඩලයේ වියදම් මොකද්ද ඔබතුමා කියන්නේ? මූල්‍ය අරමුදල නෙමෙයි යුරෝපයේ රටවල් ජර්මනිය කියන්නේ මේව විකුණන්නේ කියලා. විකුණන්න දේවල් නැහැ ඒගොල්ලන්ට. මොනවද විකුණන්න තියෙන්නේ? ඉතාලිය, සයිප්‍රස්, ප්‍රවාහන සේවය කර්මාන්ත ශාලා පෞද්ගලික අංශ අධ්‍යාපන පෞද්ගලික අංශ මොනවද විකුණන්න කියන්නේ? හරිද? දැන් තියෙන්නේ මේකයි. දැන් තියෙන්නේ වියදම් අඩු කරන්න කියලා තමයි තමුන්නාසලා දෙන වට්ටෝරුව. ඒ නිසා තමයි විදුලි බල මණ්ඩලයේ නිෂ්පාදන ඒකකයකට අනුව මිල ගැලැප්පුවේ. ඒ අනුව තමයි තෙල් සංස්ථාවේ තෙල් ලීටරේ වැඩි කරේ. ඒ නිසා තමුන්නාන්සේලා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දෙන ලද වට්ටෝරුව තමයි අලුත් වට්ටෝරුව තමයි ඕක. අයවැය පරතරය අඩු කරන්න. ඒකනේ තමුන්නාන්සේලාට කිව්වේ. ඩොලර් මිලියන 250ක ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දෙනකොට තමුන්නාන්සේලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඩොලර් මිලියන 2500ක් සමාවෙන්න. ඩොලර් මිලියන 2500ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දෙනකොට තමුන්නාන්සේලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දීපු සැලසුම තමයි මෙන්න මේ ආකාරයෙන් අපි අයවැය හිගිය අඩු කරනවා. ඕක තමයි තමුන්නාන්සේලා දීපු එකඟතාවය. එහෙම නෙවෙයිද?
ඒ නිසා මට කියන්න ඕන වෙන මොකුත් නෙවෙයි. ගරු ජනාධිපතිතුමා 2006 දී ඉදිරිපත් කරන ලද්දේ වියදම් පිළිබඳ තමන් සැලකිල්ලක් කරන්නේ නැහැ. ජනතාවගේ උවමනාවන් කප්පාදු කරන්න තමන්ගේ උවමනාවක් නැහැ. මෙතෙක් තිබුණු ලිබරල් ධනවාදී ආණ්ඩු ආර්ථිකයේ මූලික ඉහළ නැංමක් හෝ පහළ නැංමක් අර්ථකථනය කර අයවැයේහිගේ හරහා මම මේ සම්ප්‍රදායට යන්නේ නැහැ කියලා ගරු ජනාධිපතිතුමා කිව්වා. හැබැයි යන්නේ මේ සම්ප්‍රදායේ ඊටත් වඩා හොඳට. ඒකයි දැන් වෙමින් තිබෙන්නේ. මේ ආණ්ඩුව ඉදිරිපත් කරනවා. අද මම දැක්ක ගරු ජනාධිපතිතුමා කිව්වා මම ණය ගන්න බය වෙන්නේ නැහැ කියලා. ඔව්. එතුමා බය වෙන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් ඕනෑම රටක පුරවැසියෙක් ණයක් ගන්න බයයි. ඇයි? ඒ ණය ගෙවන්නේ එයා. ණය ගන්න කෙනා තමයි ණය ගෙවන්නේ. ඒ නිසා ණය ගන්න හැම කෙනෙක්ම බයයි. හැබැයි ජනාධිපතිතුමා ණය ගන්න බය වෙන්නේ මොකද ජනාධිපතිතුමා ගෙවන්නේ නැහැ. හරිද? ගෙවන්නේ මේ රටේ ජනතාව. දැන් මම තමුන් වහන්සේට පෙන්නන්නම් අපේ රට මොන තරම් ණය උගුලක් කරා ගෙන යමින් තිබෙනවද කියලා. ගරු කතානායකතුමනි, ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට එනකොට 2005 අවුරුද්දේ ණය වෙනුවෙන් අපේ රට එකතු වෙලා තිබුණු මුළු ණය ප්‍රමාණය බිලියන 2222යි. දැන් මේ වෙනකොට 2013 වෙනකොට ගරු මුදල් අමාත්‍යතුමා කිව් පරිදි දැන් ණය ප්‍රමාණය බිලියන 6494ට වැඩි වෙලා තිබෙනවා. ඒ කියන්නේ 190%කින් වැඩි වෙලා තිබෙනවා. ඒ කියන්නේ මොකද්ද? ණය ප්‍රමාණය 3 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ණය ප්‍රමාණාත්මක අගය 3 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ඒක පුද්ගල ණය ප්‍රමාණය එක පුද්ගලයෙක් 2005 අවුරුද්දේ වර්තමාන ආණ්ඩුව බලයට පත් වෙනකොට එක පුද්ගලයෙක් ගෙවිය යුතු ණය ප්‍රමාණය 1,12,993 තිබුණා. ඒක දැන් ගරු මුදල් අමාත්‍යතුමා පාර්ලිමේන්තුවේ කියපු පරිදි 3,21,472ට වැඩි වෙලා තිබෙනවා. දැන් තමුන්නාන්සලා කියන එක තමයි මේ පොඩගෙන. දැන් තමුන්නාන්සලා කියන එක තමයි මේ ණය ප්‍රමාණය. මේ රටේ හැම එක්කෙනාම ගිහිල්ලා ලක්ෂ 3ක් ගෙවන්නේ නැහැ නේ. නෑ. ඒක පුද්ගල ඒක පුද්ගල ආදායම ඒක පුද්ගල ආදායම තමයි ගණනය කරන්නේ. දැන් තමුන්නාන්සලා කියනෝනේ ඒක පුද්ගල ආදායම 3000ට වඩා පැනලා කියලා කියනෝනේ. තමුන්නාන්සලා ඒක පුද්ගල ආදායම ගණනය කරන ගරු කතානායක හැම කෙනාටම ඩොලර් 3000 වගේ ලැබෙනවා වගේ අර්ථකථනයක් කරනවා. හැබැයි එතුමා කියනවා ණය ගෙවනකොට නෑ ඒ වුණාට මේ හැම කෙනාම වෙන වෙනම ගෙවන්නේ නෑ කියලා. 3000ත් හැම කෙනාටම මේ විදිහට ලැබෙන්නේ නෑ. ඒ නිසා තමුන්නාන්සලාට කැමති සංඛ්‍යා දත්ත තමුන්නාන්සලා වාසගත අර්ථකථනය කරගන්නයි අනෙක් සංඛ්‍යා දත්ත තමුන්නාන්සලාට අහිතකර ලෙස අර්ථකථනය කර ගැනීම සාධාරණ නෑ. ඒ නිසා කරු මුදල් අමාත්‍යතුමාවත් අඩුම තරමේ අනෙක් മന്ത്രിවරු ඇමතුකර මොනවා කිව්වත් කමක් නෑ. හැබැයි අඩුම තරමේ මුදල් අමාත්‍යවරයා ඒක පුද්ගල ආදායම් පිළිබඳ සංඛ්‍යා දත්තය හදනකොට ගොඩනගන තර්කයම ඒක පුද්ගල ණය ප්‍රමාණයටත් ගොඩනගන්න. ඔබතුමා කියන එක හරි වෙන වෙන පුද්ගලයා වෙන වෙනම ණය නැති එක ඇත්ත. හැබැයි ඒක තමයි පිළිගත්තු නිර්ණායක ගොඩනගන විදිය. මට කියන්න ඕනකම තිබ්බ එක නෙවෙයි. දැන් ගරු ඇමතිතුමාලා ඉදිරිපත් කරන තර්කය තමයි අපේ ණය ප්‍රමාණය වැඩි වුණාට දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට අපි ඉතා හොඳ අගයක් කරා ළඟා කරමින් තිබෙනවා. 105 තිබුණු අවස්ථා තිබුණා. දැන් 80 ආසන්න ප්‍රමාණයකට අපි ඇවිල්ලා තිබෙනවා. දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට අපේ ණය පංගුවේ යම් හොඳ ලක්ෂණයක් පෙන්වුම් කරනවා කියන එක තමයි තමුන්නාන්සලා තර්කය. හැබැයි ණය මැනීම පිළිබඳ ගන්න එකම නිර්ණායකයේ දල ජාතික නිෂ්පාදිතය පමණක් නෙවෙයි. තමුන්නාන්සලා දැන් තෝරගන්න හදන්නේ තමුන්නාන්සලට වාසි සහගතම නිර්ණායකයේ පමණයි. මම කියන්නේ තමුන්නාන්සලාගේ ආණ්ඩුවේ ආදායමත් එක්ක ණය සංසන්දනය කරන්න. ඒකත් එක්ක නිර්ණායකය. රජයේ ආදායම සහ ඒ අවුරුද්දේ රජයේ ගෙවිය යුතු ණය පොලි වාරිකය මම ගරු කතානායකතුමා කියන්නම් 2012 අවුරුද්දේ ආණ්ඩුවේ මුළු ආදායම බිලියන 987යි. දඩ ගහලා බදු ගහලා ලියාපදිංචි ගාස්තු වැඩි කරලා දිවුරුම් ප්‍රකාශ ගාස්තු වැඩි කරලා විවාහ ගාස්තු වැඩි කරලා මරණ සාධකයේ ගාස්තු වැඩි කරලා මේ සියල්ල කරලා ආණ්ඩුව උපයා ගන්න ලද්දේ රුපියල් බිලියන 987යි කෝටි 98700යි. හැබැයි රුපියල් බිලියන 987ක් උපයා ගන්නකොට ගරු කතානායකතුමනි 2012 අවුරුද්දේ අපි අරගෙන තිබෙන ණය පොලි වාරිකය වෙනුවෙන් අපි ණය ගෙව්වා ණය පොලි වාරිකය ගෙවුවා බිලියන 1017ක්. ඒ කියන්නේ මොකද්ද? ආණ්ඩුවක් උපයා ගන්නා මුළු මුදල ප්‍රමාණවත් මුළු ආදායම ප්‍රමාණවත් නෑ ඒ අවුරුද්දේ ණය පොලි වාරිකය ගෙවන්න. මොකද්ද මේ රට? ගෙදරකට මේක වුණු. ගෙදරක මාසික ආදායම ප්‍රමාණවත් නෑ. ඒ ගෙදරේ ඒ මාසේ ණය වාරිකය ගෙවන්න. ඒ ගෙවල් වලට කියන්නේ ගරු කතානායකතුමනි බංකොලොත් වෙච්ච ගෙවල් කියලා. මේක තමයි අපේ රටේ ආර්ථික ඇත්ත කතාවද. ආණ්ඩුව බිලියන 987ක් උපයා ගන්නකොට ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා බිලියන 1017ක් ණය පොලි වාරිකය වෙනුවෙන් ඒ අවුරුද්දේ ගෙවන්න. ඒ විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි 2014 තමුන්නාන්සලගේ ඇස්තමේන්තුව මොකක්ද? ඇස්තමේන්තුව කියන ගරු කතානායකතුමනි බිලියන 1495ක් ඇස්තමේන්තු කරන කවදාවත් ඔක හම්බ වෙන්නේ නැහැ. ඕකෙන් 90ක් විතර තමයි හම්බ වෙන්නේ. එතකොට හම්බ වෙන්නේ බිලියන 1345ක් විතර.
හැබැයි ආණ්ඩුව බිලියන 1345ක් උපයා ගන්නකොට 2014 අවුරුද්දේ ආණ්ඩුව අපේක්ෂා කරනවා අරගෙන තිබෙන ණය පොලී වාරිකය වෙනුවෙන් ණය වාරිකයේ පොලී වාරිකය ගෙවන්න බිලියන 1034ක්. ඒ කියන්නේ මොකද්ද? ආණ්ඩුව උපයා ගන්නා මුදලට සමාන මුදලක් ආණ්ඩුවට වෙලා තිබෙනවා ගරු කතානායකතුමනි ණය පොලී වාරිකය හැටියට ගෙවන්න. කල්පනා කරලා බලන්න. ආණ්ඩුවේ මුළු ආදායම තමන්ගේ ණය පොලී වාරිකය ගෙවන්න වෙලා තිබෙනවා. මොකද්ද ඒ රට? ආණ්ඩුව ඉතුරු සියලු වැඩ කටයුතු කරන්න වෙලා තිබෙන ගරු කතානායකතුමනි ණයට අරගෙන. උදාහරණයක් හැටියට ගත්තොත් සාමාන්‍යයෙන් අපේ රටේ සාමාන්‍ය පුරවැසියා ආණ්ඩුවෙන් කන්නේ අවස්ථා දෙකක. එකක් හිරේ යනකොට ආණ්ඩුවෙන් කන්න දෙනවා. අනිත් එක ඉස්පිරිතාලෙන් ආණ්ඩුවෙන් කන්න දෙනවා. හැබැයි ජනාධිපතිවරයාට සාමාන්‍යයෙන් අපේ රටේ ආණ්ඩුවෙන් තමයි හැමදාමත් කන්න දෙන්නේ. ඒක වැරදි නෑ. ඒක තමයි හැමදාමත් රාජ්‍ය නායකයා. රාජ්‍ය නායකයා හැටියට ආණ්ඩුවෙන් තමයි උගේ ආහාර වියදම් දරන්නේ. හැබැයි දැන් ආණ්ඩුවෙන් ආහාර වියදම් දරනවා කියලා කියන්නේ මොකද්ද? ආණ්ඩුවේ සියලු වියදම් දරන්න වෙලා තියෙන්නේ ණයට. ඒ කියන්නේ අපේ රටේ රාජ්‍ය නායකයාට කන්න වෙලා තියෙන්නේ ණයට. ඉතින් ගමේ කෙනෙක් ණයට කන එක අරුම් පුදුම දෙයක් නෙවෙයි ගරු කතානායකතුමනි. රටේ රාජ්‍ය නායකයාට ණයට කන තැනකට මේ රට ගෙනල්ලා තිබෙනවනේ. උපයා ගන්න මුළු ආදායම තමන්ගේ ණය පොලී වාරිකය ගෙවන්න ප්‍රමාණවත් නැත්තම් මොකද්ද මේ රට ගෙනල්ලා තියෙන තැන? තමුන්නාසලා ගෙදරකට මේක උණු උපයා ගන්න මාසේ ආදායම ඒ මාසේ ණය පොලී වාරිකය ගෙවන්න බැරි නම් ඒ ගෙදරට කියන බංකොලොත් වෙච්ච ගෙදරක් කියලා. ඒ ආර්ථිකය තෙතෙන්ට ගෙනල්ලා තිබෙන්නේ. සුවල්ප මුදලද කරු කතානායකතුමනි. 2012 ගෙවුවා බිලියන 1017ක්. දැන් 1034ක් ගෙවන්න ඇස්තමේන්තු කරලා තිබුණා 2014. මම කියන්නම්. කටුනායක හදන්න ගියේ බිලියන 52යි. කටුනායක බිලියන 46ක් කියලා තිබ්බට බිලියන ඇත්ත ගාන බිලියන 52යි. රුපියල් බිලියන. දකුණු අධිවේගී මාර්ග හදන්න ගියේ ගරු කතානායකතුමනි බිලියන 75යි. වරාය හදන්න ගියේ රුපියල් බිලියන 45යි. මත්තල ගුවන්තොටුපළ හදන්න ගියේ බිලියන 35යි. මේ ඔක්කොගෙම එකතුව බිලියන 2007යි 207යි. ඒ කියන්නේ තමුන්නාසලා පෙන්눔 කරන ප්‍රධාන ව්‍යාපෘති හතර හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටුපළ කටුනායක අධිවේගයේ දක්ෂිණ ලංකා අධිවේගයේ මේ හතරටම වියදම් කරලා තිබෙන්නේ රුපියල් බිලියන 207යි. ඒක අවුරුද්දකට නෙවෙයි මේ අවුරුදු ගණනාවක් තිස්සේ මේ බිලියන 207 වියදම් කරලා තිබෙනවා. හැබැයි රුපියල් බිලියන 207ක් අවුරුදු 3ක් 4ක් තිස්සේ මේ ව්‍යාපෘති හතරට විතරක් වියදම් කරනකොට තමුන්නාසලා මොකද කරලා තිබෙන්නේ? එක අවුරුද්දක ණය පොලී වාරිකය ගෙවන්න වෙන් කරලා තිබෙනවා බිලියන 1017ක් 2012 අවුරුද්දේ. බිලියන 1034ක් වෙන් කරනවා 2014 අවුරුද්දේ. දැන් තමුන්නාසලා අය ඉදිරිපත් කළ අපේක්ෂා කරනවා. ඒ කියන්නේ මොකද්ද? බිලියන 207ක් මේ ව්‍යාපෘති හතර සඳහා අවුරුදු 4කින් වියදම් කරනකොට එක් අවුරුද්දක බිලියන 1034ක් ණය පොලී වාරික වෙනුවෙන් කරනවා. සාධාරණ මේ කොතනද රට තිබෙන්නේ? ඒ නිසා කටුනායක වගේ පහක් හදන්න. දක්ෂිණ අධි ලංකාව වගේ පහක් හදන්න. මත්තල වගේ පහක් හදන්න. වරාය වගේ පහක් හදන්න පුළුවන් මුදල් ප්‍රමාණයක්. මේ හතරම වර්ගයේ වුව එකතු කරලා පහක් හදන්න පුළුවන් මුදල් ප්‍රමාණයක් තමුන්නාසලා එක අවුරුද්දක වෙන් කරනවා. ණය පොලී වාරික වෙනුවෙන්. හොඳද රට ගෙනලා තියෙන තැන? මේකද ආශ්චර්යය. ඒ නිසා මේක තමයි අද අපේ රට ඉර වෙලා තියෙන ණය උගුල. තමුන්නාසලට වියදම් කරන්න සල්ලි නේ. වියදම් කරන්න සල්ලි සියල්ල ගන්න වෙලා තිබෙන්නේ ණයට. මම දැක්ක ජනාධිපතිතුමා කියලා තිබුණා අපි සංවර්ධනයට ණය ගන්නේ නේ. ණය ගන්න බය වෙන්නේ නැහැ කියලා. සංවර්ධන නෙමෙයි ණය ගන්න කණ්ඩ. එදිනෙදා කෑම බීම ආහාර පාන. වාහනේට තෙල් ගන්න තමුන්නාසලා වාහන වලට තෙල් ගන්න. ආණ්ඩුවේ ණයට අරන් ගහන්නේ ඕවා. තමුන්නාසලා ගෙදර ලයිට් බිල ගෙවන්න. ණයට අරන් ගහන්නේ. ණයට අරන් ගෙවන්නේ. ඒ නිසා රටේ තෙන්ට ගෙනල්ලා තිබෙනවා. ඒ නිසා අපේ රට විශාල ණය උගුලක තමුන්නාසලා හිර කරලා තිබෙනවා. ඒ නිසා මේ ආර්ථික දැක්ම තවදුරටත් සාර්ථක නොවන අසාර්ථක ආර්ථික දැක්මක් විදිහට තමයි ආර්ථික දැක්මක් හැටියට තමයි මේක පෙන්눔 කරමින් තිබෙන්නේ. ඊළඟ තමුන්නාසලා සුපුරුදු කතාව තමයි අපේ රටේ ජාතික නිෂ්පාදනය වැඩි කරන්න වුණා. අපේ රටේ ජාතික නිෂ්පාදනය වැඩි කරන්න නම් ආනයන ආදේශ මත බද්ධ පනවන්න ඕන. ඔක තමයි තමුන්නාසලාගේ දැන් මේ අවුරුදු 5ක් 6ක් තිස්සේ ඉදිරිපත් කරන හැම අයවැලේ කියන අපේක්ෂාව. මට මතකයි සීනි නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ කියලා සීනි වලට බද්දක් ගන්නවා. කිරි නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ කියලා කිරි වලට බද්දක් ගන්නවා. ඒ වගේම ඒක වර්ගයේ නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ කියලා එක් වර්ගයේ වලට බදු ගන්නවා. දැන් කරු කතා නෙමෙයි බදු වලින් ප්‍රතිඵලයක් වෙලා තිබෙනවා. දැන් තාමත් අපේ රටේ සීනි අවශ්‍යතාවය නිෂ්පාදනය කරන 93යි. ඔබතුමනේ දැන් කීයද 93ක් වාසන ප්‍රමාණය. මේ අපි අපේ රටේ නිෂ්පාදනය කරන 7ක් විතර. අපි ආනයන කරන 93ක් විතර සීනි අවශ්‍යතාවය. අපි අපේ රටේ කිරිපිටි අවශ්‍යතාවය කිරිසා කිරිපිටි ආශ්‍රිත නිෂ්පාදන අවශ්‍යතාවයෙන් 83ක් ආනයනය කරනවා. අපි ලොකු ලුණු අවශ්‍යතාවයෙන් 56ක් ආනයනය කරනවා. අපි මිරිස් අවශ්‍යතාවයෙන් 72ක් ආනයනය කරනවා. අපි අපේ රටේ කඩදාසි සියලු අවශ්‍යතාවය රෙදි පිළිවෙලින් අවශ්‍යතාවයෙන් විශාල පංගුවක් අපි ආනයනය කරනවා. දැන් තමුන්නාසලා හැම වෙලාවෙම මේ ආනයන ආදාස
බද්ද පැනෙව්වේ මෙන්න මේ හරහා මේ නිෂ්පාදන දිරිගන්වන්න පුළුවන් කියන එක වැරදි කතාවක්. විදේශ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පැනෙව්වේ මේ ආර්ථිකය. ඒක වැරදි කතාවක්. ඒ විතරක් නෙවෙයි තමුන්නාසලා අපේක්ෂා කරන මේ හරහා අපේ ආනයන වියදම් අඩු කරගන්න පුළුවන් වෙවි කියලා. ගරු කතානායකතුමනි මම කියන්නම් සාමාන්‍යයෙන් ගත්තොත් අපේ රටේ ආනයන වියදම් වලින් 7%යි දරන්නේ ආහාර පාන ආනයන කිරීම වෙනුවෙන් 7%යි. මුළු ආනයන වියදම් සාමාන්‍යයෙන් ගත්තොත් ඩොලර් බිලියන 20ක් විතර තිබෙනවා. ඩොලර් බිලියන 20න් 7%යි අපි දරන්නේ ගරු කතානායකතුමනි ආහාර පාන ආනයන වෙනුවෙන්. හැබැයි අපි පෙට්‍රෝලියම් ආනයන වෙනුවෙන් ඒ කියන්නේ තෙල් ඉන්ධන ආනයන වෙනුවෙන් අපි දරනවා 26%යි. එතකොට අපේ ප්‍රමුඛතාවයේ වියුත්තේ කුමක්ද? දැන් උදාහරණයකට ගත්තොත් ගරු කතානායකතුමනි 2010 දී තෙල් ආනයනයේ සමාවෙන්න 2000 වසරේදී තෙල් ආනයන වෙනුවෙන් අපි දරලා තිබුණේ 12%යි. මුළු ආනයන වියදම් වලින් 12%ක තමයි අපි ඉන්ධන ආනයන කරනු ලැබුවේ. හැබැයි 2012 වෙනකොට ඒක 26% දක්වා වැඩි වෙලා තිබුණා. ඒ කියන්නේ දෙගුණයකට වඩා වැඩි ප්‍රමාණයකින් ඉන්ධන ආනයන කිරීම වෙනුවෙන් යන අපේ වියදම වැඩි වෙලා තිබෙනවා. හැබැයි ගරු කතානායකතුමනි ආහාර වියදම ඒ තරම් ප්‍රමාණයකින් වැඩි වෙලා නැහැ. ඒක 7%ක වෙනි අවම ප්‍රමාණයක තිබෙන උදාහරණයක් ඇටියට ගත්තොත් පෙට්‍රෝලියම් ප්‍රමාණය සාමාන්‍යයෙන් ගත්තොත් 290කින් වැඩි වෙලා තිබෙනවා. අනෙකුත් අන්තර් භාණ්ඩ 26%ක විතර වැඩි වෙලා තිබෙනවා. ආහාර ආනයන 6%කින් තමයි වැඩි වෙලා තිබෙන්නේ. 6%කින් පමණ තමයි වැඩි වෙන්නේ. එතකොට දැන් තමුන්නාන්සලා මේ ආනයන වෙළඳ පරතරය දැන් අපේ රටේ ඉතාමත් නරකම පන්නේ වෙළඳ පරතරයක් තිබෙනවා. උදාහරණයකට ගත්තොත් ගරු කතානායකතුමනි වෙළඳ හිගය 2012 අවුරුද්දේ දල ජාතික නිෂ්පාදිතයෙන් 16.4ක් තිබුණා. 2012 වසරේ දල ජාතික නිෂ්පාදනයෙන් 5.8ක් තිබුණා. ඒ කියන්නේ අපේ රටේ මෑත කාලයේ මතුවී තිබෙන දැවැන්තම වෙළඳ හිගය මතුවලා තිබුණා. එක පැත්තකින් මේ වෙළඳ හිගය මතුවෙන්න හේතුව තමයි අපි වැඩිපුර ආනයනය කරමින් ආනයනය හරහා මුදල් එක්රැස් කරගමින් ආර්ථික වර්ධන වේගය තමුන්නාන්සලා මවලා පෙන්නනවා. ආනයනය හරහා ආර්ථික වර්ධන වේගය මවලා පෙන්වන්න හදනකොටම අනිවාර්යයෙන්ම වෙළඳ පරතරය වැඩි වෙනවා. ඒ නිසා තමුන්නාන්සලාගේ සැලැස්ම බවට පත් වෙලා තිබුණේ ආනයන හරහා අපේ ආර්ථික වෘද්ධිය ආර්ථික වර්ධන වේගය පෙන්눔 කරන්න. ඒ හරහා සිද්ධ වෙච්ච දේ තමයි වෙළඳ පරතරය වැඩි වුණා. වෙළඳ පරතරය වැඩිවීම කොච්චරද කියලා ගත්තොත් 2011 අවුරුද්දේ දල ජාතික නිෂ්පාදනයෙන් 16.4ක් වෙනකොට 2012 අවුරුද්දේ දල ජාතික නිෂ්පාදිතයෙන් 15.8ක් දක්වා ගියා. ඒ සාමාන්‍යයෙන් ගත්තොත් වෙළඳ හිගේ ගත්තොත් සාමාන්‍ය පහුගිය අවුරුදු 3ක සාමාන්‍යගේ ගත්තොත් අපිට පිටරටින් භාණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් ඩොලර් බිලියන 20ක් වැය වෙනකොට අපිට හම්බ වෙන්නේ ඩොලර් බිලියන 10ක් විතර. ඩොලර් කෝටි 2000ක් අපි අපිට අවශ්‍ය වෙනකොට භාණ්ඩ ආනයනය වෙනුවෙන් අපිට ඩොලර් කෝටි 1000ක් භාණ්ඩ විකුල උපයා ගන්න. එන 100%ක වෙළඳ පරතරයක් ඇති වෙලා තිබෙනවා. දැන් තමුන්නාන්සලාගේ මේ විශේෂ වෙළඳ භාණ්ඩ හරහා භාණ්ඩ බදු පැනවීම හරහා මෙම ප්‍රතිශතය අඩු කරගන්න සමත් වෙලා නැහැ. මෙම පරතරය එන්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඒ නිසා තවදුරටත් ගරු කතානායකතුමනි මේ ආහාර පාන මත බදු පැටවීමෙන් අපේ රටේ වෙළඳ පරතරය අඩු කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවා නම් අපේ රටේ ජාතික නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවා නම් ඒක වැරදි මිත්‍යාවක්. සැබවින්ම අපේ රටේ වෙළඳ වැඩිම පංගුව ආනයන වියදම් වලින් වැඩිම පංගුව අපි දරන්නේ පෙට්‍රෝලියම් වල. එහෙනම් පෙට්‍රෝලියම් වලට අපි එවැනි පංගුවක් දරනවා නම් දැන් තමුන්නාන්සලා පෙට්‍රෝලියම් ආනයන අඩු කිරීම වෙනුවෙන් මොනවද කරපු යෝජනා මට කියන්න. රුපියල් බිලියන 620ක් වැය කරනවා අපි තෙල් ආනයන කිරීම වෙනුවෙන් විතරක්. ලංකාවේ සිදුවන ලොකුම ගනුදෙනුව අපේ අනුරාප ඇමතුමාතේ තියෙනද? නෑ මම පළවෙනි ප්‍රශ්නේ තමුන්නාන්සලා මේක අඩු කරන්න පිරිපහදුව නවීකරණය කරන්න තිබුණා. ඒක දැන් අවුරුදු 50කට වැඩි පැරණි පිරිපහදුව. තාක්ෂණය යල්පනලා තියෙන්නේ. හැබැයි තමුන්නාන්සලා මොකක්ද එකට කරේ? එක රාජ්‍යයන් එක ගිවිසුම් ගැහුවා. ගිවිසුම් ගැහුවට පස්සේ ඉරානයත් එක්ක ගිවිසුමක් ගැහුවා. ඉරානයේ ජනාධිපතිවරයා ආපු වෙලාවේ මුල් ගලකුත් තිබ්බා. සපුකස් කන්දයන් මුල් ගල පැලවෙනවා. මොකද්ද කරලා තිබෙන්නේ? ඒ නිසා මේ පිරිපහදුව අඩපණ වෙනවා පිරිපහදුව ඔබතුමාට මතක ඇති. සාමාන්‍ය පිරිපහදුව අඩපණ වෙලා නැවත පිරිපහදුව පණ ගැන්වීම වෙනුවෙන් විශාල මුදලක් වැය වෙනවා. පහුගිය කාලෙම පිරිපහදුව තමන්ගේ අවශ්‍ය ධාරිතාවෙන් දීවෙත් නැහැ. ඔබතුමාට මතක ඇති 130යි 140යි ධාරිතාවෙන් මේක පවත්වාගෙන ගියේ අවශ්‍ය විදිහට අපේ බොරතල් සැපයීම දෙන්න බැරි වුණා. ඒ නිසා අපි මිලදී ගැනීම ඒ පිළිබඳ සැලකිල්ලක් කරන්න තිබුණා. ඊළඟ කරු කතානායකතුමනි මා දැක්කා සමීක්ෂණ වාර්තාවක තිබුණා කොළඹ නගරයකට දෛනිකව තනි පුද්ගලයෙක් එක වාහනේ තනි පුද්ගලයෙක් නැගලා එන වාහන 145ක් කියලා.
එන වාහන ආසන්න වශයෙන් ගත්තොත් 5000. වාහන 5000ක ආසන්න වශයෙන් ගත්තොත් එක පුද්ගලයෙක් රැගෙන කොළඹ නගරයට ඇතුල් වෙනවා. එතකොට දැන් මොකද්ද මේකේ තිබෙන්නේ? දැන් තමුන්නාන්සලා අපේ රටේ පොදු ප්‍රවාහන පද්ධතිය දියුණු කිරීම වෙනුවෙන් මොකද්ද හැදුවේ? අද දුම්රිය දෙපාර්තමේන්තුවට මොකද්ද වෙලා තිබෙන්නේ? අද CTB එකට මොකද්ද වෙලා තිබෙන්නේ? අද පොදු ප්‍රවාහන පද්ධතිය බිඳවැටීම මේක අඩු තමුන්නාන්සලා මේ විශේෂ වෙළඳ භාණ්ඩ මත බදු පැනවීම කෙරෙහි දක්වන අවධානය 100%ක්වත් අපේ රටේ පොදු ප්‍රවාහන පද්ධතිය දියුණු කිරීම වෙනුවෙන් සැලකිල්ලක් කරේ නැහැ. ඒ නිසා අද විශාල අර්බුදයක් මතුවලා තිබෙන්නේ මේ ඉන්ධන සැපයීම වෙනුවෙන් අපි වෙන් කරනු ලබන ආනයන වියදම්. විශේෂයෙන්ම තදබදේ මතුවලා තිබෙන එක. ඊට පස්සේ තමුන්නාන්සලා දෙමුහුන් වාහන වෙනුවෙන් හයිබ්‍රිඩ් වාහන වෙනුවෙන් බදු සාහනය දුන්න ආසන්න විදිහ. ඒක හොඳ එකක්. හැබැයි තමුන්නාන්සලා මොකද කරේ? දෙමුහුන් වාහන වලට බදු ගැහුවා. සාමාන්‍යයෙන් අපේ රටේ අඩු ඉන්ධන පරිභෝජනය සහිත වාහන වලට දිරි දෙන්න ඕන. ඒක තමයි සැලැස්ම වලටපත් වෙන්න ඕනකම තිබෙන්නේ. හැබැයි තමුන්නාන්සලා මොකද කරේ? ඒවට බදු ගැහුවා. ඒ නිසා දෙමුහුන් වාහන වලටත් විශාල ලෙස තමුන්නාන්සලා බදු පැනෙවුවා. ඒ නිසා තමුන්නාන්සලාට සැබවින්ම වෙළඳ පරතරය අඩු කර ගැනීම පිළිබඳ සැලැස්මක් නැහැ. ඒ වෙනුවට තමුන්නාන්සලා කරන්නේ විශේෂ වෙළඳ භාණ්ඩ පැනවීම ගරු කතානායකතුමනි. ඒක හරහා මොකද්ද වෙන්නේ? ඒක හරහා ගරු කතානායකතුමනි 3-5 වලටත් බදු ගහපු ආණ්ඩුවක් නෙමේක. 3-5 වලටත් බදු ගැහුවා. දැන් කල්පනා කරලා බලන්නකෝ. කොත්තමල්ලි වලට කොත්තමල්ලි කිලෝ එකක තියෙනවා රුපියල් 202ක බද්දා. හෙම්බිරිස්සාවට අද කොත්තමල්ලි ටිකක් බොන්න බැරි තත්ත්වයක් ඉනවා. දැන් මේ කොත්තමල්ලි වලට බදු ගහන්නේ ගරු කතානායකතුමනි අපේ රටේ කොත්තමල්ලි හදන්නද? බොරු නෙමෙයි. මේ සල්ලි හොයාගන්න. ඊට පස්සේ කරු කතා නම් සූදුරු වලට සූදුරු කිලෝග්‍රෑම් එකකට කිලෝග්‍රෑම් එකක් කවුරුත් ගේන්නේ නැහැ ඒක ඇත්ත. හැබැයි කිලෝග්‍රෑම් එකකට කරු කතා නම් රුපියල් 162ක් බද්දක් තියෙනවා. කහ කුඩු වලට කරු කතා නම් රුපියල් 202ක බද්දක් තියෙනවා. කුඩු කරලද කහ වලට 510ක බද්දක් තියෙනවා. ඉතින් සූදුරු මහදුරු කොත්තමල්ලි කහ වලට බදු ගහන ආණ්ඩුවක් නෙමෙයි. තමුන්නාස කල්පනා කරලා බලන්න. ලංකාවේ කහ තියෙනවා. හැබැයි තමුන්නාන්සලා ඉස්සලා හදන්නකෝ. මේ හදන්න නැතුව බදු ගහනවා කර. ඒතකොට තමුන්නාන්ස සූදුරු වලට බදු ගැහුවේ. මහදුරු වලට බදු ගැහුවේ. දැන් තමුන්නාන්ස කහ විතරක් අල්ල ගන්න හදනවා. කහ විතරක් කහ ඉඳලා හරියන්නේ නැහැ. කහ ගැන විතරක් කහ ඉඳලා හරියන්නේ නැහැ. තේරුණාද? දැන් කල්පනා කරලා බලන්නකෝ උඳු වලට කරු කතා නැගතුනි. උඳු කිලෝග්‍රෑම් එකට රුපියල් 300ක බද්දක් ගන්නවා. ලංකාවේ වවන්න පුළුවන් වුණා තමුන්නාන්සලා වවන්න සලස්ම හදන්න ඕන. වැවීම නිෂ්පාදනය වැඩි කරන්න ඕන. ඊට අනුව තමයි බදු ගහන්න ඕනකම තිබෙන්නේ. සූදුරු අපේ රටේ වැවෙන්නේ නැහැ. මහදුරු අපේ රටේ වැවෙන්නේ නැහැ. කොත්තමල්ලි අපේ රටේ වැවෙන්නේ නැහැ. දැන් 3-5 වලට බදු ගහන ආණ්ඩුව. තමුන්නාන්සලා එවනේ මේ රට පාලනය කරන්න හදන්නේ. මේ තෝසයකට බද්ද ගහනවනේ. මට තේරෙන්නේ නැහැ ඒ කරු කතානායකතුමනි උඳු පිටි වලට 300ක් ගහන්නේ. දැන් මුං ඇට වලට 102යි. කව්පි වලට කරු කතානායකතුමනි සාමාන්‍යයෙන් ගහන්නේ රුපියල් 80ක් විතර. හැබැයි උඳු කිලෝග්‍රෑම් එක රුපියල් 300ක බද්දා. උතුරත් එක තියෙන තරහක්ද කියලා හිතන්නේ ඇත්තටම. තෝසේ වඩේ කන්න නැති වෙන්නේ. ඉතින් මෙහෙම ආණ්ඩුවක් නෙමෙයි. ඒ නිසා තමුන්නාන්සලා මේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පනවමින් අපේ රටේ ආනයන අධෛර්යමත් කරන්න සැලසුමක් තිබෙනවා නම් ඒක මිත්‍යාවක් බවට පත් වෙලා තිබෙනවා. අපේ රටේ සීනි නිෂ්පාදනය 107න් උඩට යමින් නැහැ තාමත්. අපේ රටේ අවශ්‍ය වෙන කිරි නිෂ්පාදනය 117න් උඩට යමින් නැහැ. අපේ රටේ ලුණු නිෂ්පාදනය 144න් උඩට යමින් නැහැ. අපේ රටේ මිරිස් නිෂ්පාදනය 128ට උඩින් යමින් නැහැ. දැන් අවුරුදු 5ක් නොකඩව මේ ආසන ප්‍රමාණයක තියෙන කරු කතානායකතුමනි. මේ අවුරුදු 5ම මේ විශේෂ ආනයන බද්ද පැනෙව්වා. හැබැයි පැනෙව්වයි කියලා නෑ මම කියන්නේ මේකයි. මම කියන්නේ කරු කතානායකතුමනි නෑ. හරියද? ඔව් ගරු කතානායකතුමනි දැන් මෙතුමා කියන්නේ මේක වෙළඳුන්ගේ තර්කයක් කියලානේ. මම කියන්නේ ඔබතුමා හොඳින් තේරුම් ගන්න. දැන් එතුමා සූදුරු වෙළඳ පිළිගන්නේ. එතුමා කහ වෙළඳ පිළිගන්නේ. හැබැයි එතුමා කොත්තමල්ලි වෙළඳ පිළිගන්නේ. හැබැයි එතුමා පිළිගන්නවා ජේම්ස් පෙක කැසිනෝ වෙළඳ. ඒ නිසා තමුන්නාන්සලා පෙනේ හිටින්නේ කැසිනෝ වෙළඳ ගැන. එයාගේ බද්ද මුළුමනින්ම අඩු කරනවා. මේක හරි අපූර්වයි. එතකොට තමුන්නාන්සලා කැසිනෝ වෙළඳ වෙනුවෙන් පෙනේ හිටිනකොට ඒක හරි අපූර්වයි. මම කියන්නේ කරු කතානායකතුමනි මේකයි. මම කියන්නේ කරු කතානායකතුමනි මම කියන්නේ ඔබතුමාට මේ බදු පැනවීම හරහා තමුන්නාන්සලා අපේක්ෂා කරනවා නම් ආනයන අධෛර්යමත් කරන්න ඒක වෙලා නැහැ. ඒකයි මම කියන්නේ. දෙක නෑ මේ අද නෙවෙයි. ගරු කතානායකතුමනි මේ අද ඉඳන් පනවන එකක් නෙවෙයි. මේවා මේ හැමදාම තිබ්බ අද වැඩි කර එච්චරයි උනේ.
මම උදාහරණයකට කියන්න කරු කතානායකතුමනි කොත්තමල්ලි වලට 200ක් තිබ්බා දැන් ඒක 202 වුණා. සූදුරු වලට 180ක් තිබ්බා ඒක කොත්තමල්ලි වලට 150ක් තිබ්බා ඒක 162 වුණා. කහකොඩු වලට 190ක් තිබ්බා 200 මේ හැමදාම තිබ්බුවා. නෑ මම මේ කියන්නේ පොඩ්ඩක් ඉන්න. තමුන්නාන්සේලා මට බාධා කරන්න නැති ඉන්නු කැමතුමා. මම මේ කියන්නේ තමුන්නාන්සේලා මේ අපේක්ෂා කරන සැලැස්ම වැරදි. තේරුණාද? දැන් කල යුතු මා ඔබතුමාට කිව්වේ හැබැයි මේකෙන් අපේ තියෙන ආනයන වියදමින් 7%යි මේක ආවරණය කරන්නේ. හැබැයි අපේ රටේ 120 අපේ රටේ 126ක් අපේ රටේ 126ක් මේ තීරණ යනවා ඉන්ධන මත. හැබැයි තමුන්නාන්සේලා තෙල් පිරිපාදුවට මේ තරම් අවධානය යොමු කරන්නේ නැහැ. මොකද තෙල් පිරිපාදුව හැදුවයි කියලා තමුන්නාන්සේලා බදු සල්ලි එන්නේ නැහැ. ඒකයි මගේ තර්කේ. තමුන්නාන්සේලා පොදු ප්‍රවාහනේ වර්ධනය කරන්න උත්සාහ කරන්නේ නැහැ. පොදු ප්‍රවාහනේ හැදුවයි කියලා බදු සල්ලි එන්නේ නැහැ. ඒ නිසා තමුන්නාන්සේලාගේ අපේක්ෂාව වෙළඳ පරතරය අඩු කර ගැනීම හෝ ආනයනය අධෛර්යමත් කිරීම නොවේ. එදිනෙදා තමුන්නාන්සේලාට ජීවත් වීම වෙනුවෙන් මුදල් සපයා ගැනීම. මම විරුද්ධ ඔන්න ඔය අරමුණට බදු වලට නෙවෙයි. ඒ තමුන්නාන්සේලාගේ සැබවින්ම ආනයන අපනයන අතර වෙනස පාලනය කරන්න නම් තමුන්නාන්සේලා වැඩිපුර අවධානය යොමු කළ යුතු තුනේ ඉන්ධන පරිභෝජනය කෙරෙහි. ඒ නිසා පිරිපහදුව නවීකරණය, පොදු ප්‍රවාහන පද්ධතිය වර්ධනය කිරීම, ඒ වගේම හයිබ්‍රිඩ් වලට බදු නොගා ඉඳීම. ඒවා තමයි තමුන්නාන්සේලා ප්‍රමුඛ කාර්යම් විය යුත්තේ. හැබැයි එහෙම ප්‍රමුඛ කාර්යයන් තව විනාඩි 2යි කාලය තියෙන්නේ. ගරු කතානායකතුමනි විනාඩි 50ක් තිබ්බා. 50 තමයි මේ හරියටම ගණන් හදලා කිව්වේ. ඔව් ඔබතුමා මම දන්නව වරද්දක් නෑ. ඊළඟ ගරු කතානායකතුමා මම කියන්නේ කෙටියෙන් මම අවසන් කරන්නම්. දැන් මම ඊළඟ තර්කයේ ඉන්නේ ගරු කතානායකතුමනි. ප්‍රධාන එක දැන් ආණ්ඩුව අපේ රට ගුවන් කේන්ද්‍රයක් බවට පත් කරනවා කියලා කියනවා. හැබැයි අපේ රටේ ගුවන් කේන්ද්‍රයක් බවට පත් කිරීමේදී වැදගත්ම ආයතන දෙක තමයි එයා ලංකා සහ මිහිල් ලංකා. ඉතින් ගරු කතානායකතුමනි මේ ආයතන විශාල ලෙස එයා ලංකා ආයතන ගරු කතානායක සාමාන්‍යයෙන් ගත්තොත් 2011 අවුරුද්දේ පාඩුව 2011 අවුරුද්දේ පාඩුව කෝටි 1900යි. 2012 වර්ෂයේ පාඩුව සමවෙන්න මේ විදුලි බල මණ්ඩලය මම කියන්නේ මේ මිහිල් ලංකා ගත්තොත් ගරු කතානායකතුමනි කෝටි 1900ක් පාඩුයි 2011 අවුරුද්දේ. 2012 අවුරුද්දේ කෝටි 2997ක් පාඩු. 2013 අවුරුද්දේ ඇස්තමේන්තු කළ තිබුණ තෙල් එයා ලංකගේ පාඩුව කෝටි 1575ක්. ඒ වගේ මිහිල් ලංකා ආයතනයේ පාඩුයි කෝටි 196ක් 2011, 2012 කෝටි 286ක්, 2013 කෝටි 67ක්. දැන් තමුන්නාන්සේලා අපේ රට ගුවන් කේන්ද්‍රයක් බවට පත් කරන්න හදනවා. හැබැයි ගුවන් කේන්ද්‍රයක් බවට පත් කිරීමේදී වැදගත්ම ආයතන දෙක තමයි මිහිල් ලංකා සහ එයා ලංකා. ඉතින් මිහිල් ලංකා සහ එයා ලංකා කෝටි දහස් ගණනින් පාඩු කරමින් තමුන්නාන්සේලා අපේ රට කොහොමද ගුවනේ කේන්ද්‍රයක් බවට පත් කරන්නේ? ඒ නිසා තමුන්නාන්සේලාගේ මතයයි මම ගරු කතා මම කියන්නේ වගුව 29 ගරු කතානායකතුමනි මම කියන්නේ මෙහෙමයි මූල්‍ය නොවන රාජ්‍ය හා වාණිජ්‍ය ව්‍යවසායන ලාභදායකත්වය රාජ්‍ය මූල්‍ය කරන වාර්තාව 2014 ඔබතුමාගේ මේස උඩ ඇති බලන්න. කියවන්න. ඔබතුමා කියන්න. ගරු කතානායකතුමනි ගරු කතානායකතුමා ගරු මුදල් ඇමතුමාට අපි ස්තුතිවන්ත වෙන්න ඕන. එතුමා මුදල් වාර්තාවත් එක්ක මේ වාර්තා ඉදිරිපත් කරා. හැබැයි ගරු ඇමතුමා ඒව බලලා නැහැ. කරුණාකරලා මේස උඩ පොට් ටික මූණ වෙහෙන්න පොඩි බඳගෙන ඉන්න එපා. කරුණාකරලා කියවන්න ওই පොට් ටික. කියවන්න නැතුව අහනවා ගරු කතානායකතුමනි කියන්න නැතුව අහනවා කොහෙන්ද හොයලා ගන්න කියලා. ඒ නිසා මම අවසන් කරලා එතුමාට තියෙන කාලය ගන්න එපා. ඒකනේ. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව 2014. ඒක කියන්නේ මිහිල් ලංකා සහ එයා ලංකාවේ පාඩුව. එතකොට දැන් කොහොමද අපි මේ ආයතන දෙක මහා බරකන්දරාවක් දරමින් ගුවනේ කේන්ද්‍රයක් බවට පත් කරන්නේ? ඊළඟ තමුන්නාන්සේලාගේ අපේක්ෂාව බලශක්ති කේන්ද්‍රයක් බවට පත් කරන්න. බලශක්ති කේන්ද්‍රයක් බවට පත් කරනකොට වැදගත්ම ආයතන දෙක තමයි විදුලි බල මණ්ඩලය හා තෙල් සංස්ථාව. විදුලි බල මණ්ඩලයේ ගිය අවුරුද්දේ පාඩුව කෝටි 1926යි. ගරු කතානායකතුමනි. ඒ වගේම ගරු කතානායකතුමනි 2012 පාඩුව කෝටි 6116යි. ඒ වගේම ගරු කතානායකතුමනි තෙල් සංස්ථාවේ පාඩුව 2011 අවුරුද්දේ කෝටි 9450යි. 2012 අවුරුද්දේ කෝටි 8965යි. ඉතින් ගරු කතානායකතුමනි දැන් බලශක්ති කේන්ද්‍රයක් බවට පත් කරන්න හදන්නේ මේ බංකොලොත් වෙච්ච විදුලි බල මණ්ඩලය බංකොලොත් වෙච්ච තෙල් සංස්ථාව අරගෙන.
ගරු කතානායකමන්ත්‍රී කෝටි 9450 තෙල් සංස්ථා පාඩු. මම අවසන් කරන ගරු කතානායකමන්ත්‍රී අවසන්. කෝටි 9500. ඉතින් ගරු කතානායකතුමනි කෝටි 9550 තෙල් සංස්ථාව පාඩු ලැබෙමි. කෝටි 19000 ගණනක ආසන්න ප්‍රමාණයක් විදුලි බල මණ්ඩලේ පාඩු ලැබෙමි. හොඳයි දැන් මම මේ කියන්නේ කොහොමද බලශක්තිය එහෙනම් මේ තමුන්නාන්සේලාගේ ගුවනේ කේන්ද්‍රය බලශක්ති කේන්ද්‍රය ඒ වගේම තමුන්නාන්සේලාගේ වෙළඳ කේන්ද්‍රය ගරු කතානායකතුමනි අපේ ආසන්න ආසියානු රටවල් ටික බැලුවත් වෙළඳ කේන්ද්‍රය අපේ 57 දෙන ආසියානු රටවල් වලට අපි ගන්න 13%යි ඉතින් තමුන්නාන්සේලා වෙළඳ කේන්ද්‍රයක් කරන්නත් බෑ ගුවන් කේන්ද්‍රයක් කරන්නත් බෑ බලශක්ති කේන්ද්‍රයක් කරන්නත් බෑ ඒ නිසා තමුන්නාන්සේලා ඉදිරිපත් කරන අය වේලී කියන්නේ හුදු ලස්සන වැකි තිබෙන හිස් දෙඩවිලි සහ පුස් ලියවිල්ලක් පමණයි මේ යෝජනා කියමින් මේට වඩා ඵලදායී යෝජනාවක් ඉදිරිපත් කරන ලබන වසරේවත් හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි මම නතර වෙනවා බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි